පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන කර්මය පිළිබඳව අපට නැවත සිහිපත් කරලා දෙන තවත් උතුම් ගාථා රත්නයක් මාතෘකාව කරගන්න කල්පනා කළා. ඒ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ අචිරං වතයන් කායෝ පඨවි අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරන්ති. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මේ ගාථා රත්නයේ සරල තේරුම අපි ටිකක් කල්පනා කළොත් අචිරං වතයන් කායෝ, මේ කයට චිර පැවැත්මක් නැහැ. ස්ථීර බවක්, දීර්ඝකාලීන බවක් මේ කය තුල නැහැ. පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ, මේ ශරීරයෙන් මේ ආයුෂය, උෂ්ණය, විඥානය, මේ ධර්මතා තුන මේ කයෙන් පහව ගියාට පස්සේ නිරත්තංව කලින් කරා. හරියට නිකන් අහක දාපු දර කෑල්ලක් වගේ. පඨවින් අදිසෙස්සති, මේ පොළොව මත ඇද වැටෙනවා. ඒක තමයි සරල තේරුම. පින්නතුනි මේ කයට චිරපවත්මක් නැති බව කොහොමත් ධර්මානුකූලව අපි අවබෝධ කරලා තියෙනවා. එහෙම සඳහන් කළේ මේ ලෝකේ ඉපදුනහම යම් කෙනෙක් ඒ ඉපදිච්ච ඕනෑම පුද්ගලයෙක් මරණය අරගෙනම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉපදුනොත් අනිවාර්යෙන්ම මැරෙනවා. හැබැයි ඉපදිච්ච සත්වයා මැරෙන්නේ කවදද? මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ කොතනද? මැරෙන්නේ මොන හේතුව නිසාද? මේ කරුණු එකක්වත් කවුරුවත් දන්නේ නැහැ. කුමන හෝ හේතුවක් එළඹිලා ඕනෑම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ගහක මලක් පිපුණා, ගහක ගෙඩියක් හැදුණා, ඒකෙත් ස්වභාවය එහෙමයි. මල් පිපෙනකොට ඉස්සරලාම ගහේ හැදෙන ඉතා කුඩාම කැකුල වැටෙනවා. තරමක් මෝරලා වැටෙනවා. පිපෙන්න ඔන්න මෙන්න කියලා වැටෙනවා. පිපුණ මලුත් වැටෙනවා. ගහක ගෙඩි හැදෙන්න ගියහම ඉතාම කුඩා ගැට වැටෙනවා. ඊළඟට සාමාන්‍ය ගෙඩි වැටෙනවා. තරමක් මෝරලා වැටෙනවා. හොඳට පැහිලා කිරි වැදිලත් වැටෙනවා. සමහර ඒවා ඉදිලමත් වැටෙනවා. අහවල් කාලයක් පවතිනවා කියලා නිශ්චිත බවක් නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම වගේ එහෙමයි. ඇති වුණොත් යමක් ඇති වුණ තැන ඉඳලා නැතිවීම කරා තමයි ගමන් කරන්නේ. පින්නතුනි හිතලා බලන්නකෝ. ගෙයක් හදුවත් එහෙමයි. වෙන කිසියම් උපකරණයක් ගත්තත් එහෙමයි. මේ හැම දෙයක්ම එහෙමයි. ඇති කිරීමේ නිමාව ඉවර කළත් එක්කම නැතිවීම පටන් ගන්නවා. විනාශ වීම ආරම්භ වෙනවා. එහෙනම් ඒක මේ කයේ ස්වභාවයත් එහෙමමයි. මේ සාමාන්‍ය ලෝකේ අනිත් හැම දෙයක්මත් එහෙමම තමයි.
මේ ශරීරයේ ආයුෂය, උෂ්ණය, විඥානය කියලා ධර්මතා තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගාථා රත්නයේ මෙතන සඳහන් කරලා තියෙන්නේ විඥානය ගැන. චුද්ධෝ අපේත විඥානය. මේ විඥානය කයෙන් පහ වුණාට පස්සේ නමුත් මේක පැහැදිලි කරනකොට සඳහන් කරනවා ආයු, උෂ්ණ, විඥාන කියන මේ ධර්මතා තුනක් තියෙනවා. මේ කයෙන් පහ වුණ කල මේ ශරීරයේ දි รา ගියපු දරකඩක් වගේ කිසිම වැඩකට ගන්න බෑ. කිසිම ප්‍රයෝජනයක් නෑ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කය උපමා කරගෙන මේ දේශනාව සිදු කරන්න යෙදුනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච තිස්ස නම් භික්ෂුන් වහන්සේ නමකට. තිස්ස කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා බුද්ධ ශාසනය පිළිබඳව බොහොම පැහැදිලා පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන පැවිදි වෙනවා. බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ශාසනික වතපිළිවෙත සම්පූර්ණ කරගත්තා. මෙහෙම කටයුතු කරන කාලේ තිස්ස හාමුදුරුවෝ ටිකක් අසනීප වුණා. වෙනත් දෙයක් නෙමෙයි. උන්වහන්සේගේ ඇඟේ කුෂ්ඨයක් මතුවෙන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් කුෂ්ඨ කියලා කියහම පොඩි පොඩි බිබිලි ගොඩක් නේ හැදෙන්නේ. ඔය දහදිය දමන කාලෙට එහෙම හුඟක් අයගේ ශරීරවල හැදෙනවා. අන්න ඒ වාගේ තිස්ස හාමුදුරුවන්ගේ ඇඟෙත් අබෑට වාගේ චූටි බිබිලි වගේක් ආවා. හැබැයි දවස් දෙකක් තුනක් යනකොට ඒ බිබිලි ඔක්කොම මුං ඇට වගේ තරමට ලොකු වුණා. ඉතින් තවත් දවස් කීපයක් යනකොට කඩල ඇට වගේ වුණා. තව දවස් කීපයක් යනකොට දෙබරපළ වගේ වුණා. තවත් දවස් කීපයක් යනකොට මේ ගෙඩි නෙල්ලි ගෙඩියක් තරම් ලොකු වුණා. දැන් බොහොම භයානක තත්ත්වෙදී මෙහෙම තව ටික දවසක් යනකොට බෙලි ගැටයක් තරම් ලොකු වුණා. දැන් බෙලි ගැට අපි දැකලා තියෙනවා. සාමාන්‍ය බෙලි ගැටයක් වගේ ලොකු. ලොකු වෙලා පැසවලා සැරව පිරීලා. තව දවස් දෙකක් යනකොට ඒ සැරව පිරිච්ච ගෙඩි ඔක්කොම පිපුරුවා. දැන් මුළු ශරීරය පුරාම සැරව ගලනවා. ඉවරයක් නැහැ. පිරීලා තියෙන සැරව ටික ගලාගෙන ගිහිල්ලා හොදලා ඉවර කරාම ආයි ටික වෙලාවක් යනකොට ආයි සැරව පිරෙනවා. ඒවා નિરાයාසයෙන් ගලනවා. ඉතින් මෙන්න මේ හින්දා තිස්ස හාමුදුරුවන්ට අනුවර්ත නාමයක් පටබැඳුණා. පුති කියන පාලි වචනේ තේරුම ගලනවා. එක තේරුමක් තමයි ගලනවා කියන තේරුම. දැන් පූති ගත්ත තිස්ස. සැරව ගලන ශරීරයකින් යුක්ත තිස්ස හාමුදුරුවෝ. දැන් ප්‍රසිද්ධ පූති ගත්ත තිස්ස. හැබැයි තිස්ස හාමුදුරුවෝ බොහොම අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. වෙනතුනේ අපි කතා කරනවා විතරයි. අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේ මොනතරම් අසාධ්‍යද කියලා. නිකන් හිතන්නකෝ. අපේ කෙනෙක් අසනීප වෙලා එක දිගටම ඇඳක් උඩ දවස් 3ක් 4ක් හිටියොත් එකම විදිහට තැම්බිලා තුවාල හැදෙනවා. තුවාල දෙක තුනක් තුනටිය දිහන් කොන්ද දිහන් හැදුනහම දැන් නිදාගන්න ගියහම කොහොමද කියලා. කොච්චර වේදනාවක්ද. අපි ඒ සඳහා කොච්චර දේවල් කරනවද. දැන් බලන්න තිස්ස හාමුදුරුවන්ගේ සරුවාංගයේ පුරාම ගිඩි. ඉඳ ගන්න බෑ. නිසීදන මාංශය ඔක්කොම තුවාල වෙලා.
නිදා ගන්න බෑ. පිට ඔක්කොම තුවාල වෙලා. වම් බැලේට දකුණු බැලේට හැරෙන්න බෑ. හැම පැත්තම තුවාල වෙලා. තිස්ස හාමුදුරුවෝ මොකද කරන්නේ? ඉඳගෙන ඉන්නත් බෑ. දිගෑරිලා ඉන්නත් බෑ. සමහර වෙලාවට යටිපතුල් වල පවා ගෙඩියෙන්න ඇති. එහෙම වුණා නම් හිටගෙන ඉන්නත් බෑ. සරුවාංගේ පුරාම කියහම ඒ හැම තැනම ගෙඩියවිලා. පිපිරලා දැන් තුවාල. මේ තරම් අසාධ්‍ය වෙලා හිටියත් තිස්ස හාමුදුරුවෝ අත්හැරියේ නෑ ස්වාමින් වහන්සේලා. නිරන්තරයෙන් උන්වහන්සේ පිරිසිදු කරන කටයුතු කළා. නිරන්තරයෙන් බෙහෙත් ගල්වන කටයුතු කළා. හැම එකක්ම නොපිරිහෙලාම ඉෂ්ට කළා. අසරණ බවක් නෑ. මෙහෙම ටික දවසක් යනකොට තිස්ස හාමුදුරුවන්ගේ ඇටකෝටු බිඳෙන්න පටන් ගත්ත පින්නතුනි. තවත් අවාසනාවන්ත සිද්ධියක්. මේ ඇටකෝටු බිඳිලා දැන් කොහොමවත් නැගිටවන්න බෑ. අල්ලන්නවත් බෑ කෑ ගහනවා. කෑ ගහනවා කියන්නේ වේදනාවයි. ඊට පස්සේ උපස්ථායක හාමුදුරුවරුත් අසරණයි කරන්න කිසිම දෙයක් නැහැ. අත්හැරියා. ඉතින් උපස්ථානයක් මුකුත් කරන්න බෑනේ. ඇඳ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නනේ තියෙන්නේ. සරුවාංගී මැටකෝටුත් බිඳිලානේ. පින්නතුනි එක දවසක් අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ සමවැදිලා ලෝක ධාතුව දිහා බලා වදාරන වෙලාවේ එදා කරුණා නෙත යමුනේ මේ තිස්ස හාමුදුරුවෝ දිහාට. තිස්ස බොහෝම අසාධ්‍යයි. දැන් තිස්ස අසරණයි තනි වෙලා. මම යන්න ඕනේ තිස්ස ළඟට. බුදුරජාණන් වහන්සේ හැඳ පොරවගෙන තිස්ස හාමුදුරුවන්ගේ කුටිය දිහාට වැඩම කළා. තිස්ස හාමුදුරුවෝ මේ වෙලාවේ කාගේවත් සරණක් නැතුව ඇඳේ දිගෑරිලා ඉන්නවා. සරව ගලලා තිස්ස හාමුදුරුවන්ගේ සිවුර ඇඟටම ඇලිලා. සිවුරට යටින් බේරුණ සරව ඇඳ ඇතිරිලි වලට ඇලිලා. ඒ ඇතිරිලි ඇඳට ඇලිලා. බුදුරජාණන් වහන්සේ ගෙනිහල්ගේ පැත්තට වැඩියා. උණු වතුර ලිපේ තිබ්බා. මේ කටයුතු ඔක්කොම කරලා ඔරුවක් ගෙන්නගෙන අර උණු වතුර ඔරුවට දාලා නාන්න පුළුවන් විදිහට ඇල්මරා ගත්තා. බුදුරජාණන් වහන්සේ නැවත තිස්ස හාමුදුරුවෝ ළඟට වැඩලා තිස්ස හාමුදුරුවන්ගේ යහන එක පැත්තකට ශ්‍රී හස්තයේ තිබ්බව සෝලා ගන්න. භික්ෂුන් වහන්සේලා ස්වාමීනි අපි ගන්නම් ස්වාමීනි කියලා ඇඳගත්තා. එළියට අරගෙන ඇවිල්ලා තිස්ස හාමුදුරුවන්ගේම නැගිටෙව්වා. දැන් අපි අය දන්නවා ඇටකොටු බිඳිලා කොහොම නැගිටවන්නද කියලා. භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන්ම පින්නතුනි ඒක කරන්න ඇති. බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ව හොඳට නෑවුවා. තුවාල ඔක්කොම සුද්ධ කළා. උණු වතුර දාලා සරව පිරිච්ච සිවුර හොදලා වැනුවා. ඇඳ ඇතිරිලි ආදී සියල්ල පිරිසිදු කෙරෙව්වා. ඒ සියල්ලම සෝදලා දැම්මා. ඇඳත් පිරිසිදු කළා. තිස්ස හාමුදුරුවෝ නාවලා ඉවරයි දැන්. හොදලා වනාපු සිවුරත් වේලිලා. සිවුර ගෙන්නගෙන තිස්ස හාමුදුරුවන්ට අඳලා අඳන සිවුර ගලවලා අරන් සීදුවා. අඳන සිවුරත් සෝදලා වැන්නුවා. අනික් කටයුතු නිමා වෙනකොට අඳන සිවුරත් බුද්ධානුභාවයෙන්ම ඉක්මනට වෙලිලා. ඒ අඳනේ නැවත අඳවල සිවුර පෙරෙව්වා. තිස්ස හාමුදුරුවන්ට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. නැවත යහනේ දිගෑරලා කුටියෙන් ගෙනහිල්ලා තියලා
අපේ බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් ධර්ම දේශනා කළා. සෑහෙන පිරිසක් එකතු වෙලා හිටියා. ධර්ම දේශනාවෙන් මේ කයේ යථා ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. පින්නතුනි, අපි ඒ ගැන මුලින් ටිකක් කතා කළා. නමුත් මේ කය ගැන තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේ කය අපිට කවදාවත් යහපතක් සුවයක් ඇති කළා නම් ඒ අඩුවෙන් ප්‍රඥාව මදි අය මේ කය නිසා අයහපතක්මයි කරගෙන තියෙන්නේ. මේ කය වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? රෑ දවල් දෙකේම දුක් විඳිනවා. සමහර උදේ ඉඳලා රෑ වෙනකන් කුඹුරු කොටනවා. හේන්ගොවිතැන් කරනවා. සමහර අය උදේ ඉඳලා රෑ වෙනකන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න මහන්සි වෙන්නේ හොඳට විභාග පාස් කරලා හොඳ රස්සාවක් හොයාගෙන හොඳට ජීවත් වෙන්න හිතාගෙන. නමුත් කොච්චර මහන්සි වෙනවද? රස්සාව හොයාගන්න, ඉගෙන ගන්න, විභාග පාස් කරගන්න. විභාගයේ පාස් වුණ පළියට උපාධිය ලැබුණ පළියට රස්සාවක් හම්බෙන්නේ. මේ කාලේ අපි දකිනවා උපාධියක් අරගෙන උද්ඝෝෂණ කරන්න ඕන, රැකියාවක් ඉල්ලගන්න. ඉතින් එහෙම නොයෙක් දුක් විඳලා රැකියාවකුත් ලබාගෙන දවල් 30ෙම රැකියාව කරන තැන සමහර අය රැට තවත් අතිරේක රැකියාවක් කරනවා. තැන් තැන් වල මුරකාරකම් වැඩ කරනවා. නැත්නම් වෙනත් සමාගමකට සම්බන්ධ වෙලා හවස පැය මෙච්චරක් වැඩ කරන්නම් කියලා පැය ගානට වැඩ කරනවා. සමහර ආයතන වල උදේ ඉඳලා පහුදා එළි වෙනකම් වැඩ කරනවා. ඉතින් මේ හැම දහදුක් විඳීමක්ම කරන්නේ අන්තිමට බලහම පළවෙනි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ආහාර, පාන, වස්ත්‍ර, ඊළඟට ගෙවල් දොරවල්, යාන වාහන, මේ දේවල් විනේ. හොඳට ආහාර දීලත් පෝෂණය කළේ මේ කය. අවශ්‍ය වෙලාවට විවිධ පාන වර්ග දීලා සැතපෙව්වෙත් සැනසුවෙත් මේ කය. ඊටාම වටින මෘදු මොලොක් ඇඳුම් අන්දවල සුව පහසු ස්පර්ශයක් සමග සැපයක් දායාද කළෙත් මේ කයට. අනික හැම දේවලුත් එහෙමයි. මේ තරම් දුක් විඳ විඳ පෝෂණය කළත් ලෙඩක් හැදෙනම වේදනාවක්මයි ගෙනත් දෙන්නේ. ඊතා සුළු දෙයින් දරන්න බැරි තරම් වේදනාව ගෙනල්ලා දෙනවා. මම අකමැති වෙලාවෙ අසනීප වෙනවා. දත් කැක්කුම, කන් කැක්කුම, පිළිකා නොයේක් රෝග හැදෙනවා. ඉතින් මම කොයිතරම් මේ කය වෙනුවෙන් වෙහෙසුණත් මහන්සි වුණත් මා ගැන කිසිම අනුකම්පාවක් ඒ කයට නැහැ. ප්‍රඥාවන්තයා මේ කය පිනවන එක නෙමෙයි තමන්ගේ ඒකායන පරමාර්ථය බවට පත් කරගන්නේ. ප්‍රඥාවන්තයාගේ පරමාර්ථය කවදද මම ඇඟෙන් නිදහස් වෙන්නේ කියන එක. රූප කයකින් කවදද මම පෙනී නොහිටින දවසේ එන්නේ කියලා. එහෙනම් ඒ කියන්නේ අරූප කයකින් ඉන්නවා කියන එකත් නෙමෙයි. මේ සංසාරයෙන් කවදද මම ඊතර යන්නේ කියන කාරණාවයි මේ හිතන්නේ. ආන් එහෙම හිතලා ලෙඩ දුක් වැළඳෙන පීඩා ඇති කරවන මේ කය යොදාගෙන මතු යහපත සඳහා බොහෝම වැඩ කරනවා. මතු යහපත කියලා කිව්වේ නිවන් දකින්න තුරු අනාගත සංසාර ජීවිතවල යහපත වෙන්නේ. දුක් විඳින්න නැතුව හරි හම්බ කරගත් අයත් ඉන්නවනේ පින්නතුනි. සංසාරේ පින් කරලා නිසා. සමහර මව්පියෝ බොහෝම දුක් විඳලා කර්මාන්ත ශාලා ආරම්භ කරලා සේවකයෝ දෙතුන් දෙනාගෙන් පටන් අරගෙන සේවකයෝ 10 ගාණක් ඉන්න මහා කර්මාන්ත ශාලා ගොඩනගලා
ඒ සේවකයන්ටත් මහත් වූ පිහිටක් වෙලා තමනුත් යහමින් මිල මුදල් උපයා ගන්නවා. නොඑක් ආකාරයෙන් මුදල් ගලන ක්‍රම ඔවුන්ට තියෙනවා. සමහරලාට ඒ පවුලක දරුවෙක් වෙලා ඉපදිලා අම්මා තාත්තා විඳපු දුකේ මාත්‍රයක්වත් විඳින්න නැතිය හිතන්නේවත් නැතුව හොඳට කාලා බීලා සැප සහිත යාන වාහන වලින් ගමන් ගිහිල්ලා එහෙම ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒවා පින්නතරින් සංසාරේ කරගත්ත පුණ්‍ය ශක්තියින්. අන්න ඒ නිසා ඒකයි මම සඳහන් කළේ මේ හම්බ කරනවා ඥානවන්තයා සසරට. සිල්වතුන් හොයා ගිහිල්ලා දම්පැන් පූජා කරනවා. මොකද Tamanට ලොකු ලාභයක් ලැබෙන නිසා. සිල්වතුන්ට දන් දුන්නා. තවත් නොඑක් පින්කම් කටයුතු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා හැම පැත්තෙම සම්පූර්ණ කරනවා. ආන් එවන් අය සුගතිගාමි වෙලා ඉපදෙනවා විතරක් නෙමෙයි අඩු නැතුව ආහාර පාන ආදී වස්ත්‍රාභරණ ආදීන් සංග්‍රහ ලැබෙනවා. එතකොට පින්නතුනි මේ චිර නැති කය පවත්වන්න ගිහිල්ලා අපි සසර කෙටි කරනවට වඩා හුඟ දික් කරනවා. නමුත් වැඩක් නැති එක. පිළිකුල් සහගත කයක්. නිරන්තරයෙන් දුකම උරුම කරලා දෙන කයක්. ඒ කියන්නේ සැපක් නැතුවම නෙමෙයි පිළිතුරු. වැඩියෙන් තියෙන දුක. මෙන්න මෙවන් කයක් දරාගෙන යම් මොහොතක නිරෝගීව කටයුතු කරනවද ඒ හැම මොහොතක්ම කම්මැලිකම ඈත් කරලා කුසල් රැස් කිරීම සඳහාම යොදන්න වීරිය වඩන්න. තිස්ස හාමුදුරුවෝ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය පැහැදිලි කර කර ධර්ම දේශනා කරාම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතෙන්ට රැස් වෙලා හිටපු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා, සෝවාන් වුණා. රහත් බව ලැබෙනවත් එක්කම තිස්ස හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන් වහන්සේගේ දේහය ආදාහනය කෙරෙව්වා. 13 වහන්සේලා ගෙනල්ලා පුද පූජාවට යොදා ගන්න කියලා අනුමත කළා. අවවාද කළා. භික්ෂුන් වහන්සේලා පස්සේ දවසක ධම් සභාවේ රැස් වෙලා තිස්ස හාමුදුරුවෝ ගැන කතා කර කර හිටියා. අපේ බුදුරජාණන් වහන්සේ ධම් සභාවට වැඩලා සුපුරුදු විදිහටම ඇහුවා, මහණෙනි මා එන්න පෙර ආතුව මොනවද කතා කළේ කියලා. උන්වහන්සේලා සඳහන් කළා, ස්වාමීනි තිස්ස කොහෙද ගියේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා, මහණෙනි තිස්ස සංසාරයෙන් එතරට ගියා කියලා. සමහරුන්ට හරි පුදුමයි. ඒ අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතෙන් රහත් වෙලා සසරින් එතර යන්න තරම් පින් තිබුණා නම් තිස්ස හාමුදුරුවන්ට ඒ මහා පුණ්‍යවන්තයා ඇයි මේ තරම් අවාසනාවන්ත දුකක් විඳි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේකට තමයි මම කර්මය කියලා කියන්නේ. ජීවිතයේ අවසාන නැත්නම් සංසාරයේ අවසාන කරන දවස වෙනකම්ම විපාක දෙන්න ලෑස්ති. කර්මයේ තරම්ම භයානකයි. ඉන්නතුනි භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි මොකක්ද අතීත කර්මය? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහණෙනි ඔය තිස්ස කුරුළු වැද්දෙක්. ඔය වැද්දාගේ කාර්යය තමයි කුරුල්ලෝ අල්ලගෙන ඇවිල්ලා ප්‍රභූවරුන්ට විකුණනවා. ඉතුරු කුරුල්ලෝ ටික මරලා ගොඩ ගහනවා හෙට උදේට මස් කරන්න. උදේට ගිහිල්ලා බලහම මරපු සත්තු සෑහෙන පිරිසක් කුණු වෙලා. විශාල පාඩුවක් වෙලා තියෙන, මොකද මේ අය අල්ලන්න මොන තරම් කැලෑ පීර මහන්සි වුණාද. ඊළඟට පින්නතුනි මේ කුරුළු වැද්දා කල්පනා කළා, මේ මාංශේ නරක් නොවි තියාගන්න මොකද්ද කරන්නේ? ඔහුට ආව හොඳ අදහසක්. නරක් නොවි තියාගන්න නම් මෙව් මරන්න නැතුව ඉමු. නමුත් ඉගිලිලා යන්නේකට වග කියන්න මට හැම වෙලාවෙම මෙතෙන්ට වෙලා ඉන්න බෑ.
තීරණය කළා පණ ගන්නෙ නෑ. නමුත් දැඩි වේදනාවකට පත් කරනවා. හැම කුරුල්ලගෙම කකුල් තලනවා. පියාපත් කඩනවා. දැන් ඉගිල්ලෙන්න බෑ. පියාපත් වාරුව නෑ. පියාපත් වල යට කෝටු කඩලා කකුල් දෙකේ වාරුව ගන්න පුළුවන් කමක් නෑ. පාද තලලා දාලා. පහුවදා උදේට ප්‍රැක්ටිස් පැක් දුක් විඳලා වේදනාවෙන් පීඩාවට විපත් වෙච්ච සත්තු මරාගෙන ගෙනහිල්ල මස් විකුණනවා. වැඩිපුර මස් තිබුණ දවසට තමන්ගේ ගෙදරත් උයා ගන්නවා. ආන් ඒ වාගේ දවසක් මස් උයේ කුරුළු මස් උයලා බත් උයලා තියෙන වෙලාවේ රහතන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. මේ කුරුළු වැද්දාගේ ගෙදරටත් වෙඩියා. ඔහුට බොහොම පුදුම සතුටුයි. කවදාවත් උනේ නැති දෙයක්. අනේ ආර්යයන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා. අද මම හරි වාසනාවන්තයි. කුරුළු මාංශ හොඳට උයලා බත් උයලා තියෙනවා. මේ රහතන් වහන්සේට නැත්නම් මේ භික්ෂුන් වහන්සේට මම දානයක් දී ගන්න ඕනේ. ආරාධනා කරලා වඩා හිඳවලා පාත්‍රය ඉල්ලගෙන සෝදලා දානි පුරෝලාම බෙදලා කුරුළු මාංශයත් ඇතිතරම් පිළිගන්නවා. පිළිගන්වලා වැඳලා ස්වාමීනි ඔබ වහන්සේ මේ ජීවිතේ ලැබලා නම් යම් ඵලයක් ඒ උතුම් ඵලයේ මුදුන්පත් කරගන්න මේ දානානිසංසය මටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කළා. රහතන් වහන්සේ මේ ප්‍රාර්ථනාව එසේම සමෘද්ධමත් වෙන්න ආශිර්වාද කළා. මහණෙනි තිස්සගේ ශරීරයේ කුෂ්ඨ රෝගය මතුනේ ඇටකොටු බිඳුනේ සංසාරේ කරගත්ත මෙන්න මේ අකුසල කර්ම නිසා. ඒ විතරක් නෙමෙයි මහණෙනි. මේ තිස්ස රහතන් වහන්සේ නමකට දන් දීලා ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි දුක් විඳලා අවසානයේ ධර්ම ශ්‍රවණය කළ සව් කෙලෙස් නැසලා රහත් වෙලා සංසාරයෙන් ඈතර ගියේ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපට පින්නතුනි ජීවිතයට කොච්චර ආදර්ශ ගන්න පුළුවන් ධර්ම කරුණු මේ තුල අන්තර්ගතයිද? අපි නැවත ගාථා රත්නයත් එක්ක කරුණු ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි අපි මුලින් කතා කළා මේ ජීවිතයේ චිර පැවැත්මක් නෑ කියලා. අපි මීට කලින් බණ අහනකොට අහලා තියෙනවා මනුස්ස ජීවිතේ හරි දුර්ලභයි කියලා. දුර්ලභ වූ ජීවිතය හරිම අවිනිශ්චිත තැනක තියෙන්නේ. අනිත්‍ය වූ තැනක තියෙන්නේ. කොයි මොහොතේ වෙනසෙයිද කියලා දන්නේ. එතකොට බොහෝම දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතය බුද්ධාන්තරයක් හිමි කරගත්ත ජීවිතයක් අපිට තියෙන්නේ. කවද කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. මේ කාලේ හරියට මාරයා දොරකඩට ඇවිල්ලා වගේ හැමෝගෙම ගෙදර දොරකඩට හිටි ගමන් එනවා. මොන මාරයාද? කොරෝනා මාරයා. කොරෝනා විතරක් නෙමෙයි අපිට මරණය ගේන්නේ. තවත් නොයෙක් රෝග ඕන තරම් තියෙනවා. බලාපොරොත්තු නැති වෙලාවක කවදාවත් නොහිතපු රෝගයක් හැදිලා ජීවිතෙන් සමුගන්න වෙන්න තියෙන අවස්ථාව 100%ටත් වඩා ඉහළයි. නමුත් කෝ අපි ප්‍රතිපදාවට ඇවිල්ලා අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා දුගතියේ නොයන මඟ මේකයි. නිවනට යනවා නම් ඒක තව ටිකක් දියුණු කරලා මේ විදිහට කටයුතු කළ යුතුයි. මේ දෙකම හොඳට පැහැදිලි කරලා දුන්නා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්
තිසරණ සහිත පංචශීලය ආරක්ෂා කළ යුතුමයි කියලා දේශනා කළා. මොකද ජීවිත අනතුරු මොන රාත්‍රියේ වෙන්න පුළුවන්ද, මොන දහවලේ වෙන්න පුළුවන්ද කියන කාරණාවක් අපි දන්නේ නැහැ. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන්. ඒ නිකුඹුරේ වෙලේ පැලේ රැකියාව කරන තැන, ගහක් උඩ, කන්දක් උඩ, සාගර පතුලේ, යානාවක් ඇතුලේ මේ ඕන තැනක වෙන්න බැරිද මේක? ඕනෑම තැනක ඒක වෙන්න පුළුවන්. මේ ජීවත් වෙන ලෝකේ නොඑක් ආපදා ගැන අපි අහනවනේ පින්තුනේ. ගම් වතුර ඇති වෙච්චාම ආපදා වෙච්ච පිරිසක් ඉන්නවා. සුලිසුලන් හමාපුවාම ආපදා වෙන පිරිසක් ඉන්නවා. සුනාමිය ආපුවාම ආපදා වෙන පිරිසක් ඉන්නවා. නාය ගියාම ආපදා වෙන පිරිසක් ඉන්නවා. මේ නොඑක ආකාරයෙන් ආපදාවට භාජනය වෙන පිරිසක් ඉන්නවා. එයින් පිරිසක් මැරිලාම යනවා, පිරිසක් අතරමං වෙනවා. ඔයා හම්බ කරගත්ත සියලු දේවල් විනාශ වෙලා ජීවිතේ විතරක් බේරිලා තියෙනවා. නමුත් අපි සුලිසුලන් ලං වෙනකොට කලින්ම කියනවා අහවල් ප්‍රදේශයෙන් අයින් වෙන්න කියලා. නායයන් වෙනකොට කලින්ම කියනවා මේ කන්ද නායයන්ට ළඟයි, පල්ලෙහි ඉන්න අය අයින් වුණොත් හොඳයි කියලා. මේ ආදී වශයෙන් ආපදාව හඳුනාගෙන ඔවුන් එතනින් ඉවත් කරනවා මනහ කළමනාකරණය කියන්නේ. ආපදා කළමනාකරණය. පෞද්ගලිකව ජීවිතයට එළඹෙන ආපදා හැම එකක්ම අයින් කරගන්න. ඉතින් මේ අනිත්‍ය අස්තිර ජීවිතය පෝෂණය කරන්න ආපදාව ගැන පුදුම විදිහට අපි වෙහෙසෙනවා. නමුත් කවුරුවත් සංසාරي කළමනාකරණය කරන්නේ. අපිට තියෙනවා භයානක ආපදාව. මරණය ඒකාන්තයෙන්ම හොයාගෙන එනවා. මැරෙනවමයි දවසක. එහෙනම් එදාට සතුටු වෙන විදිහට සතුටින් මැරෙන්න පුළුවන් වෙන්නේ. අපි කටයුතු කරලා තියෙන්න ඕනේ නැද්ද? අපේ ජීවිත ආපදාව කොතන නොෙන්න බැරිද? එහෙමනම් කෝ කලමනාකාරීත්වය. ආපදාව තියෙන බව දන්නවනම් සූදානම් වෙලා ඉන්න ඕනේ ඕනම වෙලාවක කලමනාකරණය කරන්න. හැබැයි ජීවිතේ එහෙම බෑ. මුල ඉඳලා කලමනාකරණය කරලා තියෙන්න ඕනේ. ආන් එහෙම මනාව නිසි කලමනාකරණය කරගෙන හිටපු කෙනා කොයි වෙලාවෙද කොතනද කොහොමද මොන හේතුවෙන්ද මාරයා මා දැහැගන්නේ, ඒ කිසි මොහොතකට බය නැහැ. මාරයා ගන්නව නම් ගත්තායි. හැබැයි හොඳට විශ්වාසයි උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. ඒ තමන් කරගත්ත පින්පව් පිළිබඳව තමන් හොඳට දන්න නිසා. එහෙමනම් පින්තුනි හැමදාම සූදානම් වෙන්න ඕනේ. ආපදාවට මුහුණ දෙන්න. ආපදාවක් තියෙනවා. කවදද කොතනද කොහොමද දන්නේ. සූදානම් වෙලා ඉන්න ඕනේ. එළඹුණාද මෙලවින් සමුගණ්ඩේ දෙන්න පුළුවන්. එහෙම අවස්ථාව යෙදුනොත් මෙලවින්ම ඉවත් වෙමු. එහෙම නුනොත් මෙලොවම ජීවිතය සුරක්ෂිත කරමු. කෝකටත් බය නැහැ. කුසලයෙන් පිරීලා. බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ දැනෙනවා. මනාව තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවිතේ ගොඩනගාගෙන ඔවුන් හරි සතුටින් ජීවත් වෙනවා. මුලින් සඳහන් කළා. නමුත් හුඟක් දෙනෙක් ඒ මගත් අත්හැරලා තම තමන් කැමති මාර්ගවල යන්න උත්සාහ කරනවා. කැමති ප්‍රතිපත්ති අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඒකට වඩා මේක හොඳයිද මේකට වඩා අනික හොඳයිද කියලා හොයලා බලනවා නිවනට යන්න කෙටි ක්‍රම. සමහර අය ගැන එහෙමත් නැහැ. ඒ ගැන හැඟීමක්වත් නැහැ. නමුත් මේක ඇතුලේ තව කෙටි ක්‍රම හොයන්න කාටවත් බුදුරජාණන් වහන්සේ ඉතුරු කරලා නැහැ මේ ශාසනය ඇතුලේ. අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ධර්මයේ සාරාංශය අපිට දීලා තියෙනවා. සාරාංශය තවත් සාරාංශගත කරන්න ගියොත්
වරදින්නේ අපට. භාග්‍යතුන් වහන්සේ මේ පිටකය අපිට මේ විදිහට ලබලා දීලා තිබුණාට සාරාංශ වශයෙන් මේ ලෝකයේ අද කෝටි කීයක් ජීවත් වෙනවද පින්නතුනි? ඒ සියලු දෙනාගේම නිවන් මඟ ආවරණය කරලා දීලා ඉන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හැමදාම අපිට මහා සත්පුරුෂයෙක්. සසර දුක් විඳින සත්වයාට භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ සංසාර සාගරේ අසරණිය මුදාගන්න යාත්‍රාවක් වගේ. දිව්‍ය ලෝකයට නගින්න හොඳ සෝපානයක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එහෙමනම් පින්නතේ අපි හැමෝම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ දහම් මගට යොමු වෙලා ධර්මයෙන් පෝෂණය වෙලා කටයුතු කරනවා නම් ඔවුන් Tamanට හොඳ සාධාරණයක් කරගත්තා අය. නමුත් පින්නතුනේ හුඟක් අය Taman ඇතුලේ Tamanටම පරාදයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ලෝභයෙන් මිදෙන්න භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. අකුසලයෙන් ඈත් වෙන්න භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා නිතරම. එහෙම කරලා තියෙනකොට තාම අකුසල් වල යෙදෙනවද? දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනවා කියන තැනට තවම එන්න බැරිද? තුනුරුවන් පිළිබඳව සැක නොකර තාම හරියට තිසරණයට යන්න බැරි වුණාද? වහ වහ හොයලා බලන්න. තවමත් තුනුරුවන් ගැන සැකයක් තියෙනවද කියලා බලන්න. උතුම් රත්නත්‍රය ගැන අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් වචන මාත්‍රයක් හෝ ඒ සියලුම දේශනාවන් හිස් මුදුනින් පිළිගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සැක උපදවන්නේ නැතුව. පින්නතුනි ඒ විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් යම් කෙනෙක් ඔහු තමන්ගේ ජීවිතයට යම් සාධාරණයක් කරගෙන තියෙනවා. ආත්මයට නොපරදින පුද්ගලයෙක් බවට පත් වෙන්න කටයුතු කරනවා. මම මුලින් සඳහන් කළා අපි අපදිලම පරාදයි කියලා. ඒ පින්නතුනි අකුසල් සිත් එනවා. අපි ඒවා ක්‍රියාත්මක කරනවා. නමුත් ඒවා මොන සිත්ද? අකුසල් සිත්. මොනවද ඒ අකුසල සිත අපිට කරන්නේ? නිරේදාන, නිරේට හෙලනවා. නිරය පිළිබඳව දන්නවනම්, නිරය පිළිබඳව යම් මොහොතකට දකින්න ලැබුණොත් මේ කර ඉන්න ඔක්කොම වැඩ නවත්තනවා පින්නතුනි. නිවන් දකින්න වැඩ කරනවා මිසක් ලෞකික ජීවිතේ පෝෂණය කරන්න මේ විදිහට නන්ද කරන්නේ. නමුත් නිරය කියලා කීවට සතර අපාය කියලා කීවට අපිට ඔක හරියටම තේරුනේ නැහැ. නිරය දැක්කේ නැති හින්දා. තිරිසන් අපාය නම් පේනවා. නමුත් ඉතින් මේ තිරිසන් භවෙන් මිදෙන්නත් කටයුතු කරන්න ඕනේ කියලා කල්පනාවක් නැහැ කවුරුවත් ළඟ. බොහොම අතලොස්සයි එහෙම කල්පනාවක් තියෙන අය. හැමෝම ආත්ම වංචාවක් කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිති පන්සිල් උපෝසත දවසට අෂ්ටාංග උපෝසතේ නවාංග දසාංග උපෝසතයන් සමාදන් වෙලා වැඩි සීලයක් ආරක්ෂා කරගන්න කියලා. නමුත් පින්නතුනේ ඒක කීයෙන් කී දෙනා අතරද තියෙන්නේ? සිල් ගන්නවා කියන එක මොස්තරයක් වගේ. උදේ පාන්දර ඔක්කොම අරගෙන දුවගෙන එනවා. දහවල් දාහනින් පස්සේ 3-4 වුණා නම් නොඑක් හේතු දක්ව යන්නමයි කල්පනා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි යටත් පිරිසෙන් 24 පැයක්වත් පූර්ණ උපෝසතයක් සම්පූර්ණ කරන්න ඕන කියලා. ඉතින් 24 පැයක් කොහොමද සම්පූර්ණ කරන්නේ? මේ 4-5 වෙනකොට යන්න හදන්නේ. ඒ කියන්නේ වමනාවටම සිල් අරන් සසරට බය නිසාම සිල් අරන්ද සංසාරයෙන් ඈතර වෙන්න හිතාගෙනම සිල් අරන්ද එහෙම නැත්නම් හැමෝම යන්න නිසා ගිහිල්ලාද මමත් සිල් ගන්නවා කියලා කියාගන්න වමනාවද තියෙන්නේ? ඒ වංචාව කරගන්නවට වඩා නොකරම ඉන්න එක වටින්නේ නැද්ද? මේ විදිහට හිතලා බලන්නකෝ. මා විසින් මාව කොච්චර රවට්ට ගන්නවද කියලා. මම තුලම පෙරදිලා නෙමෙයිද කියලා.
මේ සංසාරේ පුරා මෙතුවක් කල් අපි ආවේ මම මටම පෙරදිච්ච හින්දා. ආන් ඒක නිසා පින්නතුනි හැම වෙලාවෙම උත්සාහ කරන්න. උතුම් ජීවිතයක් ලැබිලා තියෙන්නේ ජයග්‍රහණය හොයාගෙන යන්න. භෞතික ලෝකේ හුඟක් දේවල් දිනපු අය ඉන්නවා. අති උසස් ආකාරයෙන් දිනපු අයත් ඉන්නවා. භෞතික ලෝකේ මොනවා දිනලා තිබුණත් ඒ හැම කෙනෙක්ම වගේ තමන්ට පරාදයි. කෙලෙස් වලට පරාදයි. ආන් ඒක නිසා වෙන බාහිර මොනවා දිනුවේ නැතත් කමක් නැහැ. තමන් දිනා ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මහ පුදුම ශක්තියක් අපිට තියෙනවා බුද්ධාන්තරයේ තියෙන නිසා. රූපකයෙන් තිලෝගුරු අමාමෑණියන් වහන්සේ පේන්න නැතත් පින්නතුනි අපිට තියෙනවා භාග්‍යතුන් වහන්සේ 13 වහන්සේලා දේශනා කරපු ධර්ම රත්නය ඇති කරපු සංඝ සසුන ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟ පූජා පවත්වනවා වගේ පූජා පවත්වමින් වඳිමින් ජීවිතේ කුසලයෙන් පුරවලා සිනහවක් මුවගණන් වගෙන මොනම හේතුවෙන් මැරුණත් ඇස් දෙක පියාගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන්ම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.